දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන දවසක් ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයෙක් ඇවිදින් අහනවා ස්වාමීනි අපි මිය පරලොව ගියායට පින් දෙනවා. නොඑක් පින්කම් කරනවා. මේ කරන පින මේ අය ගන්නවද කියලා. අපිටත් තියෙන ප්‍රශ්නේනේ. අපි පින් දෙනවා 7 දවසෙන් පින්කම් කරනවා 3 මාසෙන් කරනවා අවුරුද්දෙන් කරනවා. මේ කරන පින ලැබෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය සුදුසු තැනදී ලැබෙනවා නුසුදුසු තැනදී ලැබෙන්නේ නැහැ කිව්වා. ඒකයි උත්තරේ. තේරුණාද? තේරෙන්නේ නැහැ. මේ බ්‍රාහ්මණයා කියන ස්වාමීනි ඕක නම් මට තේරුම් ගන්න අමාරුයි කිව්වා. මට විස්තර කරලා කියන්න කිව්වා. මොකද්ද සුදුසු තැන මොකද්ද නුසුදුසු තැන කියලා විස්තර වශයෙන් කියන්න කිව්වා මට තේරුම් ගන්න. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ඒ කීවේ? එතකොට උන්වහන්සේ විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින් ගන්න බැරි නුසුදුසු තැන් තමයි කීවා. කෙනෙක් පෙර අකුසලයක් හරි බලවත් වෙලා නිරේ වැටෙන්න පුළුවන්. කෙලෙස් සහිතව ජීවත් වෙන කෙනා සෝවාන් ඵලයටපත් වෙලා හිටියේ නැත්නම් ඕනම වෙලාවක මැරිලා නිරය, තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර අපාය ආදී දුක් සහිත තැනකට වැටෙන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙක් මරණින් මත්තේ නිරේ ඉපදිලා හිටියෝ. නිරේ උපදින්න කොච්චර කාලයක් යනවද මැරුණාට පස්සේ? ඒ වෙලාවෙම නිරේට ඇදිලා යනවා. ආයි මේ දවස් 7ක් කැරකි ඉඳලා මේ 7 දවසේ දාණයෙන් පස්සේ පින් අරගෙන නිරේට එහෙම එකක් නැහැ. ධර්මයේ තියෙන්නේ යථාබතන් නික්ඛිතෝ ඒවන් නිරේ කියනවා. ඔළුවේ තියාගෙන හිටපු බරක් බිමට වැටෙනවා වගේ. ඒ සැනින් චිත්තක්ෂණයයි. මෙහි මැරෙනකොටම චුත වෙනකොට ප්‍රතිසන්දි චිත්තේ ඊළඟ සැනින් පහළ වෙන්නේ නිරිසතෙක් හැටියට. සමහර විට මෙහි පාංශු කුල දෙනකොට එහෙ ලෝදිය බොනවා. ඒ නිසා මෙහි මැරෙනකොටම එහෙ පහළ වෙනවා නිරිසත්ත්වෙක් හැටියට. එතකොට මේ නිරේ ඉපදිච්ච කෙනා දැන් අපි දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. හැබැයි පින්කම් කරන්න පුළුවන්, පින් දෙන්න පුළුවන්, පින් අනුමෝදන් කරනවා. ඒ කෙනාට පින් ගන්න පුළුවන්ද? බෑ. දන්නෙත් නැහැ. පින් ගන්න පුළුවන්කමකුත් නැහැ. එතකොට පින් ගන්න බැරි තැනක් තමයි නුසුදුසු තැනක් තමයි කියව නිරේ වැටුනොත් කෙනෙක් දෙන පිනක්වත් අනුමෝදන් වෙන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තිරිසන් අපායේ උපදින සත්වයෝ ඉන්නවා. තිරිසන් ලෝකෙට වැටෙනවා සමහර මරුණාට පස්සේ. තිරිසන් සතාට තේරෙනවද පින් අනුමෝදන් වෙන්න පුළුවන්ද? දැන් අපි හිතමු කවුරු හරි මැරිලා තිරිසන් ලෝකෙක ඉපදුනා කියලා. ඒ කෙනාගේ ඥාතින් මේ පින්කම් කරනවා. අනේ මේ අසවලා නැති වෙලා දැන් අවුරුද්දයි අවුරුදු 2යි 5යි කියලා පින් දෙනවා. අර තිරිසන් ලෝකේ ඉන්න සත්වයෙක් දන්නවද සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න? නෑ. ඒ කෙනා දන්නෙත් නෑ, පින් ලැබෙන්නෙත් නෑ, පින් ගන්නත් බෑ. එතකොට පින් ගන්න බැරි තැනක් තමයි තිරිසන් අපායකට වැටුනොත් පින් ගන්න බෑ කියලා. പ്രേත ලෝකේ ඉපදුනත් හැම പ്രേතෙක්ම පින් ගන්නෙත් නෑ. ඒකයි ඊළඟ කාරණේ. ධර්මයේ තියෙනවා പ്രേත කොට්ටාස ගණනාවක් ගැන තියෙනවා. නිජ්ජාම තන්හික කියලා പ്രേත කොටසක් ඉන්නවා. නිතර බඩකින්නෙන් පිපාසෙන් ඇඟ ගිනි ගන්නවා වගේ පිච්චෙනවා කියන. දැන් නිකන් හිතන්න මිනිස්සෙකුට උනත් මේ වේලක් දෙකක් කන්න නැති උනොත් බඩ පපුව දාලා යන්නේ නැද්ද බඩකින්නට? වේදනාවක්නේ, කුසගිනි වේදනාවක්. එතකොට රීදෙනවා, දනවා. එතකොට මේ බඩ පපුව පිච්චෙනවා වගේ, ගිනි ගන්නවා වගේ වේදනාවක් දැනෙනවා. හැබැයි කොච්චර පින් දුන්නත් පින් ගන්න බෑ කියනවා. පින් අනුමෝදන් වෙලා සැප ලැබෙන්නේ නැහැ කියනවා. ඒ අය ගැන තියෙන්නේ හරියට වේලිච්ච ගල් තලාවක් උඩට උණ දලු ටිකක් කපලා දැම්මට පස්සේ හරියට අර වේලිච්ච රස්නෙට මේව ඇකිලිලා වේලිලා යනවා වගේ උඩු බැලි අතට වැතිරිලා විලාප දෙදී කෑ ගහනවා කියන බඩකින්නට. හැබැයි පින් ගන්න බෑ කියනවා. ඊළඟට ඉන්නවා කුණු පාස කියලා പ്രേත කොටසක්. ඒ අයගේ ආහාර තමයි මලකුණු වල තියෙන ඕජාව. මලකුණු වල තියෙන ඕජාව උරා බොනවා කියනවා. ඊළඟට දරුවෝ ලැබෙනකොට ගලන ගැප් මල ගිහින් ආග්‍රහණය කරනවා කියනවා. පිරිමින්ගේ කාන්තාවන්ගේ ශරීර වලින් නිකුත් වෙන නොයේක් අසූචි වර්ග උරා බොනවා කියනවා. ආග්‍රහණය කරනවා. පින් ගන්න බෑ කියනවා. කොච්චර මහා පින්කම් කරලා පින් අනුමෝදන් කරත්
කුණු පාස කියන പ്രേත කොටසේ ඉපදිලා ඉන්න പ്രേතේකට ඒ පින් අරගෙන සුවපත් වෙන්න සැප ලබන්න බෑ කියන. ඊළඟට ඉන්නවා ගූතකාදක කියලා പ്രേතයෝ. මොනවද ආහාර කරගන්නේ? අසුචි. ඒ අය උපදින්නෙම අසුචි වලවල් වලමයි. අසුචි වලේ උපදිනවා අසුචි ආග්‍රහණය කරනවා. ලක්කන සංයුක්තයේ තියෙනවා දවසක් මොගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ සමග ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැලා වැඩම කරනකොට අසුචි වලකින් ගොඩට ඇවිල්ලා ඉන්න ප්‍රේතියක් දකිනවා. ඒක දකින්නේ මුගලන් හාමුදුරුවෝ විතරයි. ලක්කන හාමුදුරුවන්ට පේන්නේ නැහැ. ඉතින් අහනවා ස්වාමීනි ඔය කාවද දැක්කේ? කවුරු දිහාද බලාගෙන ඉන්නේ? එතකොට නමුත් ලක්කන හාමුදුරුවන්ට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟදී අහන්න කියලා. බුදුරජාණන් වහන්සේ ළඟදී අහනකොට මේ විස්තරේ කියනකොට බුදුරජාණන් වහන්සේ කරපු අකුසලයක් විපාකයක් පෙන්නනවා. ඒ වගේමයි තව තියෙනවා പ്രേතවත්වයේ තියෙනවා තවත් ওই වගේ പ്രേතයෝ අමනුෂ්‍යයෝ ගැන සිදුවීම් ගණනාවක්. එතකොට අපිට පේනවා මේ අසූචි වලවල් වල උපදින අමනුෂ්‍යයෝ ඉන්න. සමහර වෙලාවට මේ අමනුෂ්‍යයෝ ඒ අසූචි වලෙන් උඩට ඇවිල්ලා එහාට මෙහාට ගමන් කරනවා. අපිට පේන්නේ නමුත් අපිට ඒ දුර්ගන්ධ එනවා යනකොට. සමහරු කියනවා මේ ගියේ ඇතුලෙන් හරීම ගඳක් එහාට යනවා මෙහාට යනවා. මේ ප්‍රේත ගඳ කියනවා. මිනිස්සු දන්නේ නැද්ද? කියනවා. නමුත් පෙනුන් නැති වුණාට ඒ එහා මෙහා යනකොට එන ගඳ දැනෙනවා. එවැනි අසූචි වලවල් වල උපදින ප්‍රේතයන්ට පින් ගන්න බෑ. තව ඉන්නවා නොයේක් විදිය പ്രേත වර්ග ඉන්නවා. කාලකංජික කියලා പ്രേතයෝ ඉන්නවා. පින් ගන්නම බෑ. එතකොට මෙවැනි പ്രേත කොට්ටාස ගණනාවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ අතරේ කෙනෙක්ගේ පිනක් අනුමෝදන් වෙලා සුවපත් වෙන්න පුළුවන් පරදත්තූප කියන പ്രേතයෙකුට විතරයි කියන්නේ. පරදත්තූප කියන්නේ අනුන්ගෙන් පිනක් අපේක්ෂාවෙන් ඉන්න අය ඉන්නවා. හැම වෙලාවෙම අපේක්ෂා කරන අනේ අපේ ඥාතීන් අපේ දරුවෝ අපේ සහෝදරයෝ අපේ ඥාතීන් අපිව සිහිපත් කරලා පිනක් කරලා අපිට අනුමෝදන් කරાવી කියලා බලාගෙන ඉන්නවා. එතකොට එහෙම පින් කරලා පින් අනුමෝදන් කරනකොට ඉක්මනට ඒ දිහා බලාගෙන ඉඳලා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වෙනකොට පිපාසයෙන් හිටියොත් පිපාසි නැති වෙනවා කියනවා. කුසගින්නෙන් හිටියොත් කුසගින්න නැති වෙනවා. ආහාර පහළ වෙනවා, වස්ත්‍ර පහළ වෙනවා, ඉන්න තැන් පහළ වෙනවා, විමාන ලැබෙනවා. හැබැයි අපිට පුළුවන් ද പ്രേත ලෝකේ ඉපදිච්ච කෙනෙකුට පින් අනුමෝදන් කරලා දිව්‍ය ලෝකෙට යවන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි, പ്രേතවත්වයේ තියෙනවා සාරිපුත්ත හාමුදුරුවන්ගේ ආත්ම 5කට කලින් අම්මා වෙච්ච പ്രേතියක් ගැන. දැන් හිතන්න සාමාන්‍ය කෙනෙක්ද කියලා. අසංකේයකුත් කල්ප ලක්ෂයක් අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න පෙරම් පුරාගෙන ආවේ සාරිපුත්ත හාමුදුරුවෝ. එතකොට ඒ වගේ පින්වන්ත කෙනෙක්ගේ අම්මා කෙනෙක් ආත්ම 5කට කලින් අම්මා වෙලා හිටපු කෙනා. මැරිලා പ്രേත ලෝකෙ ඉපදුනා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ තවත් ආත්ම 5ක් ඉපදී ඇවිල්ලා පස්වෙනි ආත්මේ උපතිස්ස නමින් ඉපදිලා සාරිපුත්ත නමින් පැවිදි වෙලා රහත් වුණා. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රයි ධර්මසේනාධිපති. හැබැයි අර අම්මා ආත්ම 5කට කලින් പ്രേත ලෝකෙට වැටිච්ච අම්මා අවුරුදු 1000 ගාණක් ඒ වෙනකොටත් പ്രേත ලෝකේ. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ පාත්‍රය අරගෙන පිණ්ඩපාත යනකොට ඇට සැකිල්ලක් වගේ අමනුස්සේ ඇඟේ තැන් තැන් වලින් මස් එල්ලෙනවා. ඇඟේ ඇදුන්නේ නැහැ. හැංගිලා වගේ ඇකිලිලා පෙනී හිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ දැක්ක ගමන් හිතුණා මේ වගේ පව්කම් කරලා പ്രേත ලෝකේ දුක් විඳින අමනුෂ්‍යයොත් ඉන්නවද? මහා පව් කරපු කෙනෙක් වෙන්නේ නැති කියලා උන්වහන්සේ ඒ දිහා බලලා අනුකම්පා සහගත උන්වහන්සේ එහෙම ඉදිරියට වැඩියා. වඩිනකොට මේ අමනුෂ්‍ය ඇහෙන්න කියනවා අනේ ස්වාමීනි අහක බලාගෙන යන්න එපා කියනවා. මම ඔබ වහන්සේගේ අම්මා වෙලා හිටපු කෙනෙක් කියනවා. සාරිපුත්ත හාමුදුරුවෝ නතර වෙලා බැලුවා. උන්වහන්සේ විමසලා බැලුවා නුවණින්. බලනකොට දිවසින් දැක්කා කාරණිය ඇත්ත. ආත්ම 5කට කලින් අම්මා වෙලා හිටපු කෙනා പ്രേත ලෝකේ ඉන්නේ. ඇහුවා ප්‍රේතිය මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? අනේ ස්වාමීනි
අවුරුදු දහස් ගාණක් සා පිපාසාවෙන් ඉන්නේ කියන. ආහාරයක් හොයාගෙන යනකොට ඒක අතුරුදහන් වෙනවා කියන. පිනක් අනුමෝදන් කරන්න කියෝ. සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා ප්‍රේතිය දැන් මෙච්චර කාලයක් අවුරුදු දහස් ගාණක් പ്രേත ලෝකේ මොනවද ඇහුවා ආහාර හැටියට ගත්තේ. අන්න ඒකෙදි කියනවා කාපු බීපු දේවල් ගැන ලොකු මේ ලයිස්තුවක් කියනවා. ඒකේ කියනවා ස්වාමීනි අපේ ආහාර තමයි කියනවා මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල්. අපි ආග්‍රහණය කරනවා කියනවා. තුවාල වලින් ගලන සැරව ආග්‍රහණය කරනවා කියනවා. දරුවෝ ලැබෙනකොට ගලන ගැබ්මල ආග්‍රහණය කරනවා කියනවා. ලේ, මල මුත්‍ර, අසූචි මේවා තමයි කියන ආග්‍රහණය කරන්නේ. ස්වාමීනි කොයිතරම් මේ ආහාර හොයාගෙන ගියත් සාපිපාසාව අවසන් වෙන්නේ නැහැ කියලා. ඉතින් තමන්ගේ දුක කිව්වට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා දවසේ උන්වහන්සේ පිණ්ඩපාතේ කරා. පාත්‍රයට දාන එකක් පිරෙනකම්ම පිණ්ඩපාතේ ගියා. වෙනදා තමන්ට සෑහෙන ප්‍රමාණයට දාන ලැබුණාම නවත්තනවා. එදා පාත්‍රයේ පිරෙනකම්ම පිණ්ඩපාතේ කරගෙන ආරාමයට ගිහිල්ලා තම ස්වාමීන් වහන්සේලා කීප නමක් හිටියා. උන්වහන්සේලා දානේ වළඳන්න පෙර පිණ්ඩපාතේ කරගත්ත ටික ඔක්කොම අනිත් හාමුදුරුවන්ගේ පාත්‍ර වලට බෙදුවා. තමන් පිණ්ඩපාතේ කරගෙන ගෙන ආපු දානේ අනිත් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර වලට පූජා කරා. පූජා කරලා උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගෙන සිහි කරගත්ත අද දවසේ මම පිණ්ඩපාතේ ගිහින් මට ලැබිච්ච දානේ කොටස මේ ආරාමේ ඉන්න අනික් භික්ෂූන් වහන්සේලාට මම පූජා කරා. මේ දානමේ පිණින් මේට ආත්ම 5කට කලින් මගේ අම්මා වෙලා പ്രേත ලෝකේ ඉන්න പ്രേතියට මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරා. ඒ පිනෙන් සැප ලැබුණා. ආයෙමත් දවසක සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට පෙනී හිටියා. හැබැයි අර වගේ ඇට සැකිල්ලක් වගේ ඇඟේ ඇදුන් නැතුව මස් එල්ලෙන විදිහට නෙමෙයි. ආහාර ලැබිලා ශරීරේ හැදිලා උපපාතික කයක්නේ පින අනුමෝදන් වෙනකොටම ශරීරය හැදෙනවා පිනට අනුව. වස්ත්‍ර පහළ වෙලා බොහොම ලස්සනට පෙනී ඉඳලා වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට බොහොම පින් අයිති වෙනවා. ඔබ වහන්සේ මට අනුමෝදන් කරපු පිනෙන් මට සැප සම්පත් ලැබුණා, මට ආහාර පාන ලැබුණා කියලා අඬන්න පටන් ගත්තා. දැන් මේ විස්තරය ඔක්කොම කියලා දැන් මෙන්න අඬනවා මේ ප්‍රේතිය. අහනවා සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රේතිය තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේට නම් මාව බේර ගන්න බෑ කියලා. තව අවුරුදු 5කින් මම මේ പ്രേත ලෝකෙන් චුත වෙලා මහා නිරේට වැටෙනවා කියෝ. මම කරපු අකුසලයේ විපාකේ මට පේනවා කියෝ. මහා නිරේ තුල නිරිසත්‍ය දුක් විඳින ආකාරයත් මම දකින්නවා කියෝ. අඬන්න පටන් ගත්තා. සාරිපුත්ත හාමුදුරන්ට පුළුවන් ද බේරන්න? පුළුවන්කමක් නැහැ. තමන් දායාද කරගත්ත කර්මයේ විපාක තමන් අරගෙන යනවා. කෙනෙක් പ്രേත ලෝකයකට වැටුනොත් ඒ ඉන්න ආත්මයේ තුලදී අපිට දානයක් දීලා මහා පිනක් කරලා වස්ත්‍ර නැත්නම් වස්ත්‍ර පූජා කරලා දානමාන දීලා පින් අනුමෝදන් කරලා ඒ ආත්මයේ තුල සැපයක් ලබලා දෙන්න පුළුවන්. හැබැයි අපිට ඕන විදිහට එතනින් මුදවලා යවන්න බෑ. සාරිපුත්ත හාමුදුරන්ටවත් ඒ අම්මා പ്രേත ලෝකේ මුදවලා සුගතියකට යවන්න බැරි වුණා. එතකොට බලන්න තමන් දායාද කරගත්ත කර්මයට අනුව උපත කරා යනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට අපි මැරිච්ච අයට පින් අනුමෝදන් කරාට පින් ගන්න පුළුවන් ඊටාම සුළු කොටසකට විතරයි. දැන් අපි හිතමු මනුස්ස ලෝකෙම අපි ඉපදිලා ඉන්නවා කියලා. දැන් අපි හිතමු අපිම ගැන හිතමු. දැන් අපි පෙර ජීවිතේම මනුස්ස ලෝකේ ඉඳලා ආව කෙනෙක් නම් ඔබ හිතන්න ඔබ මේ පෙර ජීවිතේත් මනුස්ස ලෝකෙම හිටියා කියලා. සමහර වෙලාවට ඔබේ කලින් ජීවිතේ ඥාතීන් දැන් පින් අනුමෝදන් කරනවා. අම්නේ අපේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 30ක් වෙනවා. අපේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 40යි 50යි කියලා දැන් දූ දරුවෝ මුණුබුරෝ දැන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. ඔබ දන්නවද? අනුමෝදන් වෙන්න දන්නවද? නෑ. අපි දන්නේත් නෑ. එතකොට ඒ වගේ මනුස්ස ලෝකේ ඉපදිලා හිටපු කෙනෙකුට ඒක ගන්න අනුමෝදන් වෙන්න දන්නේත් නෑ. ප්‍රේතෙක් අනුමෝදන් වෙන්නේ ඒක දකිනවා. ඒ කෙනා පින් අනුමෝදන් කරනකොට කොහේ හිටියත් අපේ චේතනාවත් එක්ක බැඳෙනවා. කොහේ හිටියත් අපි ඒ කෙනා සිහි කරන සැනින් ඒ දිහා බලලා ඒක අනුමෝදන් වෙනවා. ඒ නිසා පින්වතුනි දැන් අපි දෙවියන්ට පින් දෙනවා. ඒ මොකටද?
දෙවියන් මේ දිව්‍ය විමාන පහළ වෙලා තියෙන්නේ, දිව්‍ය සැප විඳින්නේ, දිව්‍ය යානා පහළ වෙන්නේ, දිව්‍ය භෝජන පහළ වෙන්නේ මේ අපි දෙන පිනෙන්ද? එහෙම එකක් නැහැ. සමහරව හිතනවා ওই දෙවියන් ඉන්නේ අපි නිසා. අපි පින් දුන්නේ නැත්නම් ওই දෙවියොත් නැහැ කියලා හිතනවා. හොඳට මතක තියාගන්න දෙවියන්ට අපේ පිනක් ඕනේ නැහැ. දෙවියන්ට අපි පින් අනුමෝදන් කරන්නේ අපේ රැකවරණයටයි. දෙවියන් කියන්නේ පින් කරපු අය. පින් කරපු නිසායි දිව්‍ය ලෝකෙ ඉපදුනේ. මිනිස්යන්ට වඩා මනුස්ස ලෝකෙ ඉන්නේ නැද්දි පෙර ජීවිතවල පින් කරලා පිනේ විපාක හැටියට දිව්‍ය ලෝකෙ ඉපදිලා දිව්‍ය විමාන මැවිලා දිව්‍ය සැප සම්පත් ඕන තරම් විඳිනවා. මනුස්ස ලෝකේ ඉන්න අපි දම් පින්කම් කරලා අපි ධර්ම දේශනා කරලා හැම දෙයක්ම කරලා පින්කම් කරලා අපි දෙවියන් සිහිපත් කරනවා. සිහි කරලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවිවරු ඒ දිහා බලලා සතුටු වෙනවා. අනේ මනුස්ස ලෝකේ ඉන්න අසවල් අය, අසවල් උපාසකවරු, උපාසිකාවරු මේ විදියට පින් දහම් කරලා අපිවත් සිහිපත් කරලා අපටත් පින් අනුමෝදන් කරනවා නේද? මේ අයට යහපතක්ම වේවා කියලා දෙවියන් ආශිර්වාද කරනවා කියන. එතකොට අපි දෙවියන්ට පින් දෙනකොට ඒකේ පෙරලා ප්‍රතිවිපාකේ තියෙන කාටද? අපටමයි. ඒ නිසායි අපි දෙවියන්ට පින් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ නිතර දෙවියන්ට පින් දෙනකොට හරියට එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා රැක ගන්නවා වගේ දෙවිවරු ඒ අයව ආරක්ෂා කරනවා, රැක ගන්නවා, උදව් උපකාර කරනවා. ඒ නිසා පින්වතුනි අපේ පිනෙන් යම් සැපයක් හරි ලබලා පිනක් බලාගෙන ඉන්නේ പ്രേත ලෝකේ පරදත්තූප කියන තැනක ඉපදිච්ච කෙනෙක් විතරයි. ඒ නිසා මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. මරුණට පස්සේ පින් ගන්න බලාගෙන ජීවත් වෙලා වැඩක් නැහැ. සමහර වෙලාවට ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙන ඊටාම සුළු පිරිසකට විතරයි. ඒ නිසා අපේ ජීවිතේ වටිනාම තීරණාත්මක වෙලාව තමයි මේ ජීවත් වෙලා ඉන්න සුළු වෙලාව. මරණ මංචකේ පවා තීරණාත්මකයි. අපිට පේනවා ධර්මයේ තියෙන ඇතැම් සිදුවීම් දිහා බලපුවාම මරණ මංචකේ නිරේ යන්න කර්මයේ හැදිච්ච අය මරණ මංචකේ ධර්මයේ මෙනෙහි කරගෙන දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගිය අය ගැන තියෙනවා. ඔබ අහලා ඇති ධනංජානි කියලා බමුණෙක් ගැන අහලා තියෙනවද? මරණාසන්න වෙනකොට අපාය යන්න කර්මයේ හැදිලා තිබ්බේ. ගිනිදල් පවා පෙනුණා. යමපල්ලෝ ඇවිදින් ඇදගෙන යනවා පේනවා. ගිනිදල් පේනවා. මහා බයෙන් තැති ගැනීමෙන් හිටියේ. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මරණ මංචකේ ළඟට ඇවිල්ලා සිටු මැදුරට ගිහිල්ලා බොහොම ක්‍රමානුකූලව ධර්ම කරුණු කියා ටිකෙන් ටික හිත පිහිටෙව්වා. සුගතියේ හිත පිහිටෝලා බ්‍රහ්ම ලෝකෙට යනකම් හිත පිහිටෙව්වා. අවසානයේ මරණයටපත් වෙලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. එතකොට අපිට පේනවා නිරේ යන්න කර්මයේ හැදිච්ච අයත් මරණ මංචකේ ධර්මයේ සිහි කරගෙන සුගතිය ගිය අය ගැන අහන්න තියෙනවා. ඒ නිසා වැදගත්ම වෙන දෙයක් තමයි අපි දැන් මේ කොච්චර ධර්මය ඇහුවත් අපිට ප්‍රායෝගිකම ටිකක් අපි බලමු. අපිට වැදගත්ම වෙන දේ තමයි මරණාසන්න කෙනෙක් අන්තිම වෙලාවේ ඒ කෙනා වටේ ඉන්න අය ගොඩක් දුරට බලපානවා මරණාසන්න කෙනාට සුගතිගාමී වීම පිණිස හිත හදාගන්න. දැන් හිතන්න නිකන් අපි හිතමු මේ විදියට මරණ මංචකයේ ඉන්න කෙනෙක් කොච්චර අසරණ වෙනවද කියලා හිතන්න. එක පැත්තකින් ලෙඩක් දුකක් නිසා මරණාසන්න වුණොත් කායිකව අසරණ වෙනවා. සමහර රෝගීන් විලාප දෙන හැටි අහලා ඇතිනේ නේ. මරණ මංචකේ කෑ ගහනවා, විලාප දෙනවා, හූ තියනවා, ඇඳන් වල බැඳලා තියෙන්නේ සමහර. ඇයි කෙනෙක් මැරෙනකොට ආයුස්මාච විඥානං කියනවා. කරුණු තුනක් බැහැර වෙනවා. ආයුෂ ඉවර වෙනවා, උණුසුම බැහැර වෙලා යනවා, විඥානයත් කර්මාන් රූපිය පිට වෙලා යනවා. එතකොට තේජෝ ධාතුව උණුසුම අපේ ශරීරේ හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයේ තියෙන උණුසුම අපි කන බොන ආහාර දිරවන්නේ ඒ උණුසුමෙන්. ජීරණ තේජෝ ධාතුව කියන. සන්තප්පන තේජෝ ධාතුව කියන ඇඟ දවනවා, තවනවා. ඔය උණ ගන්නේ, ඇඟ රත් වෙන්නේ, ඇඟේ උෂ්ණත්වය වැඩි වෙන්නේ මේ තේජෝ ධාතුව නිසා.
එතකොට ශරීරේ දිරවනවා, වයසට යනවා. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඇඟ ඇතුලේ තියෙන උණුසුම. මේ තේජෝ ධාතුව පිටට ඇදිලා යනවා, බහැරට යනවා මැරෙනකොට. ඒකනේ මැරුණාට පස්සේ සීතල වෙන්නේ. එතකොට මරණාසන්න කෙනෙකුට විශාලම වේදනාවක් 1000ක් දැවෙන්නේ මේ තේජෝ ධාතුව ඇඟෙන් එළියට ඇදිලා යනකොට ලොකු වේදනාවක් දැනෙනවා. බලන්න ධර්මයේ තියෙනවා ඇතැම් සිටුවරු බොහෝ දෙනෙක් මරණාසන්න වෙලාවේ උපමා වලින් කියනවා. අනාථපිණ්ඩික සිටුතුමා කියනවා ස්වාමීනි 4 දෙනෙක් මාව උස්සගෙන ගිහින් ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ මුළු ඇඟම දනවා කියනවා. ඒ මොකද? අර තේජෝ ධාතුව 1000 ඇඟෙන් එළියට ඇදිලා යනකොට ඇතිවන වේදනාව. හැබැයි හැමෝටම මොකද ওই විදියටම දැනෙන්නේ නැහැ. කෙනෙකුට තප්පරයක් දෙකක් දැනෙන්නත් පුළුවන්. කෙනෙකුට විනාඩියක් දෙකක් ඒ වේදනාව දැනෙන්නත් පුළුවන්. කෙනෙකුට පැයක් දෙකක් වේදනාව දැනෙන්න දවස් ගණන් පණ අදින අයත් ඉන්නවා. දැකලා ඇතිනේ නේ. එතකොට මැරෙනකොට ඇඟෙන් තේජෝ ධාතු එළියට ඇදිලා යනකොට විශාල 1000ක් දැවීමක් පිච්චීමක් දැනෙනවා. ඔබ හිතන්න මෙවැනි විශාල වේදනාවක් ඉදිරි කෙනෙකුට හිත පිහිටව ගන්න එක ලේසිද අමාරුද? ධර්මයේ සිහි කරන එක අමාරුයි. හැබැයි මේ අමාරු දේ කරගන්න අය ගැන අපිට අහන්න තියෙන ඕන තරම් දේශනාවක්. දැන් හිතන්න නිකන් අපි වර්තමානයේ මේ එක්ක ස්පිරිතාලේ ඇඳක, ගෙදර ඇඳේ, එක්ක පුටුවේ. ඔහොමනේ බොහෝ දෙනෙක් මැරෙන්නේ. එතකොට සාමාන්‍ය ලෙඩක් දුකක් අසනීපයක් හැදිලා මැරෙනවකද අමාරුම දේ ගුටි කාලා මැරෙන එකද කියලා හිතන්න. ගුටි කාලා මැරෙන එක ලේසිද අමාරුද? අමාරුයිනේ. හැබැයි බිම්බිසාර රජතුමා මැරුම් කෑවේ කොහොමද? කොච්චර වද විදලාද? සාමාන්‍ය නිකන් අතින් පයින් ගහලාද? කකුල් පැලුවා. උඩ එල්ලලා යටිපතුල් පළලා ලුණු එබුවා කකුල් ඇතුළට යටිපතුලට. රත් වෙච්ච ගිනි අඟුරු උඩ අර යටිපතුල් පළලා ලුණු ඔබලා ගිනි පොකුරු උඩ ඇවිද්දෙව්වා. එච්චර වද දුන්නා. එතකොට වද දීලා තමයි මැරුවේ. පන පිටින් යටිපතුලේ ඉඳන් හැම ගලවනවා නම් කොච්චර වේදනාවක්ද? ඒ වගේ දස වද දීලා මැරුවේ. හැබැයි හිතන්න අද කෙනෙකුට මේ මරණ මංචකයේ ඇතිවන වේදනාව තුල හිත පිහිටව ගන්න බැරුව හූ තිබ්බට විලාප දුන්නට බිම්බිසාර රජතුමා ඒ තරම් වද හිංසා කරනකොටත් බුදු ගුණ සිහි කරනවා. අර හිර කුටියේ කවුළුවෙන් ඈත බලාගෙන බිම්බිසාර රජතුමා සිහි කරනවා බුදුරජාණන් වහන්සේ කාන්තින් අරහං සම්මා සම්බුද්දයි විජ්ජාචරණ සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා. හොඳට හිතනවා ඊළඟට සිහි කරනවා මේ ධර්මයේ ඒකාන්තේම සත්‍යයක්. ඉපදීම දුකයි කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ තරම් දුක් වේදනා වලට විඳින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉපැද්දෙව්වා නම් කවුද වැරදිකාරයා? දැන් අපි හිතනවා කවුරු හරි නිසා ඉපදුණා. දැන් බුදුරජාණන් වහන්සේ ඉපැද්දෙව්වා නෙමෙයිනේ. උන්වහන්සේ දේශනා කරේ ඉපදීම පුරාණ මිදම් භික්ඛවේ කම්ම. පෙර කර්මයක විපාකයක්. එතකොට තම තමන් රැස් කරගත්ත කර්ම විපාක නිසා උපදිනවා. ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියලු දුක් දුම්නස් ඔක්කොම විඳින්නේ ඉපදීමත් එක්ක. හැබැයි කවුරු හරි කිව්වොත් මම තමයි මේ සියලු සත්‍යයන් උපද්දවලා තියෙන්නේ. එතකොට අන්නේ කෙනාට ඇඟිල්ල දික් කරලා බනින්න ඕන ලෙඩ වෙනකොට, වයසට යනකොට, ජරාවට එනකොට. ඇයි මේ මිනිස්සු මේ තරම් දුක් දුම්නස් විඳින්නේ කවුරු නිසාද? අර උපද්දවපු කෙනා නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම දේවල් නැහැ. ඒ නිසා බිම්බිසාර රජතුමා ධර්මයේ මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ කොයිතරම් සත්‍යයක්ද? දැන් හිතන්න නිකන් බිම්බිසාර රජතුමා ගැනම හිතන්න කොච්චර බුද්ධිමතෙක්ද කියලා. රජතුමා රාජකීය උයන වේළුවනාරාමේ සංඝ සතු කරලා පූජා කරා. මහා දන් පැන් දුන්නා.
ඒ තරම් පින්කම් කරපු රජතුමාට පෙර කර්ම විපාකයක් නිසා තමයි හතුරෙක් ආවේ දරුවෙක් හැටියට. අන්තිමට ඒ අජාසත්තගෙම මැරුම් කන්න වුණා දුක් විඳලා. සාමාන්‍ය සද්ධාාවක් නැති කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ ගැන හිතන්නේ කොහොමද? මම මෙච්චර පින්කම් කරා කෝ මට මේ විපාක. හිතනවද නැද්ද? මගේ උයන රාජකීය උද්‍යානයේ මං සංඝ සතු කරලා මේ කුටි හදලා මෙච්චර විශාල පළවෙනි ආරාමේ පූජා කරපු මට මේ හිරබත් කන්න වුණා කෝ බුදුහාමුදුරුවෝ මාව බේරගත්තා. එහෙම හිතන්නේ නැද්ද? අන්න ධර්මයේ දන්නේ නැති කෙනා නම් එහෙමයි හිතන්නේ. දැන් අද අපිට මේ ලෙඩක් වුණත් කවුද වැරදිකාරයා? අපි මෙච්චර බෝධි පූජා තිබ්බා අපිටමයි කියනවා මේවා ඔක්කොම. අපි මෙච්චර දම්පැන් දෙනවා අපිටමයි කියනවා මේ හෙන. අර අරුන් යසාගේට ඉන්නවා කියලා කවුරු හරි පව්කාරයෙක්ව පෙන්නනවා. ඇත්තද බොරුද? හැබැයි බිම්බිසාර රජතුමා බලන්න බිම්බිසාර රජතුමා අච්චර වේළුවනාරාමේ තමන්ගේ රාජකීය උයන සංඝ සතු කරලා පූජා කරා. දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට වැඩ ඉන්න වේළුවනාරාමේ කුටි සෙනසුන් හදලා දුන්නා. සංඝයා උදෙසා මහා දානමය පූජාවල් පින්කම් කරා. ඒ තරම් පින්කම් කරලා හැබැයි පෙර වෛරක්කාරයෙක් දරුවෙක් හැටියට ඇවිදින් මේ අජාසත්ත නිසා ඒ තරම් වද හිංසා විඳලා මැරුම් කෑවා. හැබැයි අජාසත්ත ගැන වෛර බැන්දෙත් නෑ. තමන් කරපු පිනට ගරහා කරෙත් නෑ. බුදු ගුණ හිතා හිටියා. දැන් හිතන්න අපි දියුණුද රජතුමා දියුණුද? රජතුමා කොච්චර දියුණුද කියලා හිතන්න තවත් වෙන්නේ රජතුමාගේ දියුණුව. දැන් ඔබ නිකන් හිතන්න අපි සීල් ගන්නවා බණ භාවනා කරන අයනේ. ඔබේ දරුවෙක් ඔබව කාමරයකට දාලා කන්න නොදී වහලා තියෙනවා. දවසක් දෙකක්. එච්චර ඕනේ නැහැ දවස් දෙකක් වහලා තිබ්බා කියලා. හිටපන්බ කියලා දොර වහලා ඉවරලා යතුරු අරගෙන යනවා. දැන් ඔබට බුදු ගුණ හිතන්න පුළුවන්ද? ධර්මයේ සිහි වෙයිද? ඉපදිච්ච නිසා නේද මේ වදහිංසා මං විඳින්නේ කියලා හිතෙනවද? නෑ. වර්තමානයේ අපිට පේනවා මේ දරුවන්ට සාප කර සමහර මැරෙන්නේ. මම මූට ඉගැන්නුවේ මෙහෙමයි, කන්න දුන්නේ මෙහෙමයි, මේ කා මට දෙන වදහිංසා කිය අර දරුවට සාප කර මැරෙන අය නැද්ද? ඉන්නවා. ඇයි තමන් දන්නේ නෑ, තමන්ගේ හිත රැක ගන්න දන්නේ නෑ. මොන ප්‍රශ්න ආවත්, මොන ගැටලු ආවත්, මොන විදිහේ දේවල් ආවත් තමන්ගේ හිත රැක ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. අන්න බිම්බිසාර රජතුමාට ඒ දක්ෂතාවය තිබුණා. කකුල් පළලා ලුණු දාලා වදහිංසා කරනකොටත් ධර්මයේ සිහි කරගත්තා, තමන්ගේ හිත රැකගත්තා. මැරුණා. දැන් බලන්න එච්චර වද දීලා මැරිලා දුගතියකට වැටුණාද? නෑ. ජනවස්සබ කියලා දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. දීඝනිකායේ තියෙනවා ජනවස්සබ කියලා සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට රජගහ නුවර මේ ජනවසබ කියන දෙවියන් විශාල දිව්‍ය ආලෝකයක් මවාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ රාත්‍රී පළවෙනි යාමේ පෙනී ඉඳලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මම තමයි කිව්ව ජනවසබ දිව්‍ය රාජය. මමයි කිව්ව ජනවසබ දිව්‍ය රාජය. බුදුරජාණන් වහන්සේ අහනවා ජනවසබ දැන් ඔබ දිව්‍ය ලෝකේ ඉපදිලා මොකක්ද ඇහුවා ඔබේ අරමුණ? මොකක්ද ඇහුවා ඔබ මේ දවස්වල කරන්නේ? ස්වාමීනි මං සකදාගාමි ඵලයටපත් වෙන්න උත්සාහ කරනවා කියලා. ඒකට මනුස්ස ලෝකෙදි සෝවාන් වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේට දිව්‍ය ලෝකෙ ගැන විශාල විස්තරයක් කරනවා. ස්වාමීනි පොයේ දවසට දෙවියන් එකතු වෙනවා කියලා සුධර්මා දිව්‍ය සභාවට ධර්ම සාකච්ඡා කරන්න. චාතු මහරජික යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති තාවතිංස ආදී මේ දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙලා පිරීලා ඉන්නවා. මේ දිව්‍ය සභාවට දෙවියන්ට බණ කියන්න එනවා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉඳන් අනාගාමි ඵලයටපත් වෙච්ච දෙවි කෙනෙක්. සනත් කුමාර කියලා බ්‍රහ්ම දෙවි කෙනෙක්. මේ දෙවියන් ඇවිදින් අර සුධර්මා දිව්‍ය සභාවේ ඉන්න දෙවිවරුන්ට දහම් දෙසනවා. එතකොට මේ විස්තරය ගැන කියලා කියනවා ස්වාමීනි දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන් අතරින් මනුස්ස ලෝකෙදි තුනුරුවන් ගැන හොඳ සද්ධාාවක් දියුණු කරපු සීලවන්තකම දියුණු කරගත්ත ධර්මඥානයේ ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරපු දෙවියන් අනෙක් සියලු දෙවිවරුන්ට වඩා දිව්‍ය වර්ණයෙන් තේජසින් බබලනවා කියනවා.
මේ විදිහේ ලොකු විස්තරයක් කරලා බුදුරජාන් වහන්සේට වන්දනා කළ අතුරුදහන් වුණා. දැන් බලන්න අච්චර වද දීලා මරලා ඒ එකක්වත් කීවේ නැහැ. සාමාන්‍යයෙන් දැන් ඔබට අහන්න ලැබිලා ඇතින ওই පෙරේතිය අක්කු වැහෙන ඒවා එහෙම ගම් වල එහෙම වැහිච්ච ගමන් මොනවද කියන්නේ? මම මේකව අරගෙන යනවා මේක මට මෙහෙමයි කරේ මම මුගෙන් පලි ගන්නවා එහෙම නේද කියන්නේ? මම මුන්ගේ පවුල් පිටි විනාශ කරනවා ඔවුන් ඉන්න දෙන්නේ ඇයි අර මැරෙන්නෙම වෛර බැඳගෙන. වර්තමානයේ වැඩිපුරම මැරෙන්නෙම සාප කරගෙන වෛර බැඳගෙනමයි මැරෙන්නේ. මැරිලා අමනුස්සයෙක් යක්ෂයෙක් පෙරේතෙක් වෙලා ඉපදුනත් ඒ ඇවිදින් කාට හරි වැහුණත් කියන්නේම මොකද්ද? පලි ගන්න එකම තමයි හිතේ තියෙන්නේ. අර කරපු දේවල්මයි හිතේ පිහිටවාගෙන ඉන්නේ. හැබැයි බලන්න ජනවසබ දෙවියන් දිව්‍ය ලෝකේ ඉපදිලා අච්චර වද දීලා මරලා කකුල් පළලා ලුණු දාලා ගිනි පොකුරුවට ඇවිද්දෝලා ඉච්චර වද දීලා බැරුවේ බිම්බිසාර රජතුමා. හැබැයි දිව්‍ය ලෝකේ ඉපදිලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. නිකමටවත් අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව මැරුවේ මේ විදිහටයි කියලා එහෙම දෙයක්වත් කීවේ නැහැ. එහෙම දෙයක්වත් දේශනාවේ නැහැ. ස්වාමීනි මං දැන් සකදාගාමී වෙන්න මහන්සි ගන්නවා කියලා වන්දනා කළ අතුරුදහන් වුණා. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කරා. මේ පිරිස රැස් කරලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඊයේ රාත්‍රී විශාල ආලෝකයක් විහිදවාගෙන දෙවි කෙනෙක් ඇවිදින් මම තමයි ජනවස්සබ මමයි ජනවස්සබ දිව්‍ය රාජයා කියලා මේ විදිහේ කතාවක් කරා කියලා. මේ නම කියනකොටම ඉස්සරහා හිටපු ආනන්ද හාමුදුරුව වැඳගෙන නැකිට්ටා. නැකිටලා කියනවා ස්වාමීනි මට අවසරයි ඒකාන්තයෙන්ම ජනවසබ දෙවියන් නමින් ඔය නම් එන්නේ නැත්තේ බිම්බිසාර රජතුමාමයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබ ඉලක්කයට හිතුවා කියවා. ඔබේ සිතීම ඔබේ සැක කිරීම හරියට හරි කියවා. ඊ රාත්‍රී ජනවසබ නමින් පෙනී හිටියේ බිම්බිසාර රජතුමා කිය. එතකොට අදටත් දිව්‍ය ලෝකයේ ඇති ජනවසබ නමින්. එතකොට අපිට පේනවා මරණ මංචකේ කොයි තරම් වද විඳලාද මැරුණේ. ඒත් සුගතියේ ගියා. දැන් අපි තව උදාහරණයක් ගමු. ගින්නෙන් පිච්චිලා මැරෙනවා. දැකලා ඇතිනේ පිච්චිලා මැරිලා යන එනේ ගෑස් ලිපවල් පුපුරලා මැරෙනවා. ගින්නෙන් පිච්චිලා. වෑර් ෂෝට් වෙලා ගිනි ගන්නවා. ගෙවල් ගිනි ගන්නවා. ගොඩ නැගිලි ගිනි ගන්නවා. වාහන ගිනි ගන්නවා. ගින්නෙන් පිච්චිලා නිකන් හිතන්න පණ පිටින් ගින්නකට පිච්චිලා කර වෙලා යනකොට කොච්චර අමාරුද කියලා. එවැනි වෙලාවක ධර්මයක් සිහි කරගන්නවා කියන එක ලේසිද අමාරුද ගින්නෙන් පිච්චෙනකොට නිකන් පොඩ්ඩක් ඇඟිල්ල පිච්චුණත් කොච්චර රිදෙනවද මුළු ඇඟම පිච්චෙනකොට ධර්මයේ සිහි කරන එක ලේසිද අමාරුද අමාරුයි හැබැයි හිතන්න සාමාවතී ඇතුළු 500ක් කොහොමද මැරුණේ ගොඩ නැගිල්ලටම ගිනි තිබ්බා මාගන්දියාව හිටපු මාලිගාවටම රෙදි පාංකඩ ඔතලා කණුවලට උණු තෙල් වක් කරලා ගිනි ගන්න තෙල් වක් කරලා ගිනි තිබ්බා පලි ගන්න. එතකොට මේ මාලිගාවම ගිනි ගත්තා. දොරවල් ඔක්කොම වහලා අගුල් දාලා තමයි ගිනි තිබ්බේ. පැන ගන්න අතක් නැහැ. අන්තිමට සාමාවතී දැන් මේ භික්ෂුණීන් වහන්සේලාද? නෑ බිසෝවරු. රජතුමාගේ උදේනි රජුරුවන්ගේ අන්තපුරේ හිටපු කාන්තාවෝ ටික. සාමාවතී අනිත් බිසෝවරු ඔක්කොටම කියනවා නැගනිවරුනි අපිට දැන් බේරෙන්න අතක් නැහැ. අපි සියලු දෙනාම මේ ගින්නෙන් පිච්චිලා අළු වෙලා යයි. හැබැයි අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ගාව තියෙනවා. හැමෝම මේ ධර්මයේ සිහි කරගන්න කියෝ. මාගන්දියා ගැනවත් ගිනි තියන්න ආපු අය ගැනවත් කිසි කෙනෙක් ගැන වෛර කරන්න එපා කියෝ. හැමෝම වාඩි වුණා ධර්මයේ මෙනෙහි කරගත්තා. ධර්මයේ තියෙනවා ඇඟට වේදනාවක් දැනෙනකොට මොනතරම් වේදනාවක් තුල වුණත් හිත පිහිටවන භාවනාව. ඒකට කියන්නේ වේදනානුපස්සනා සතිපට්ඨානය කියලා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා අහලා ඇතිනේ. එතකොට මේ සතිපට්ඨානේ වඩලා හිටපු නිසා ගින්නෙන් පිච්චෙනකොට ඒ වේදනාව තුලත් හිත පිහිටෙව්වා. ස්පර්ශය නිසායි මේ දුක් වේදනාව ඇති වෙන්නේ. මේ ස්පර්ශය අනිත්‍යයි, කයත් අනිත්‍යයි, විදීමත් අනිත්‍යයි, ඒ දැනගන්න විඥාණයත් අනිත්‍යයි. ඔය විදිහට අර වේදනාව තුල පංච උපාදානස්කන්ධي වැඩුවා.
අර 500ම ගින්නෙන් පිච්චිලා අලු වෙලා ගියා. ගොඩ නැගිල්ලත් එක්ක. අපායෙ ගියාද? අන්න වෙනස. අනාගාමී වුණා. නිකන් හිතන්න මාර්ගඵල 3ක් අවබෝධ කරගත්තා ගින්නෙන් පිච්චෙනකොට ධර්මයේ මෙනෙහි කරලා. සෝවාන් වෙලා නතර වුණෙත් නෑ. අනාගාමී වෙලා 500ම සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. එතකොට අපිට මේවෙන් පේනවා මෙච්චර ගින්නෙන් පිච්චිලා මැරෙනකොටත් ධර්මයේ සිහි කරගන්න පුළුවන්. ගුටි කාලා මැරිච්ච බිම්බිසාර රජතුමා අච්චර වද දීලා කකුල් පළලා ලුණු දාලා වද දීලා මරලත් ධර්මයේ මෙනෙහි කරගෙන සුගතිය ගියා. ඇයි අපේ පවුල් වල අයට මේ මොකද්ද වෙලා තියෙන්නේ? අද අපි දන්න අයට මොකද වෙන්නේ? නිකන් ලෙඩක් දුකක් උණක් හෙම්බිරිසාවක් හැදුනත් ධර්මයේ මතක නැහැ. ඇයි ප්‍රායෝගිකව ධර්මයේ ගලපගෙන නැහැ. මේක නිකන් බණ අහනවා අර සෝබනේට බණ අහන. ඒ නිසා ඒ බණ අහලා අපිත් බණ අහලා තිනවා අපි ඕව දන්නවා ඕව අහලා තියෙනවා. එහෙම ධර්මයේ වැඩෙන්නේ නැහැ. ඒ නිසා අහන ධර්මයේ ප්‍රතිඵල ගන්න නම් යෝනිසෝ මනසිකාරය දෙන්න කියන. තමන් තුල අංග දෙකක් තියෙනවා. ඒ අහන ධර්මයේ නුවණින් විමසමින් තමන්ගේ ජීවිතයට ගලපා බැලීමට කියනවා යෝනිසෝ මනසිකාරය. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාවක ජීවත් වෙන්න ඕන. ධර්මයට අනුකූල ජීවිතයක් ගත කරන්න දක්ෂ වෙන්න ඕන. තමන් අවංකව හෘද සාක්ෂියට එකඟව සීල් රකින්න ඕන. මේ කාටවත් පේන්න නෙමෙයි. අපි සීල් රැක්කා කියලා අහල පහල උන්ට සුගතිය යන්න බෑ. තමන් සීල් රැක්කොත් කාටද ප්‍රතිඵලෙ? තමන්ට. අපායට ගියාට පස්සේ යම රජුරෝ සිහිපත් කරනවා නුඹ නිරේට ආවේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි කියනවා. අහලා ඇතිනේ. නුඹේ තාත්තා කරපු කර්ම නිසා අපායට ආව නෙමෙයි. නුඹේ ඥාතීන් යාළු මිත්‍රයෝ අසල්වැසියෝ නෑදෑයෝ කවුරුත් කරපු කර්ම නිසා අපායට ආව නෙමෙයි කියනවා. නුඹ විසින් කරපු මේ වගේ අකුසල් නිසායි කියන අපායට ආවේ. එතකොට අපිට තේරෙනවා අපි සංසාරේ දුක් විඳිනවා නම් නිරේකට වැටුනොත් පෙරේත ලෝකයකට යම් තැනකට වැටුනොත් වැටෙන්නේ කවුරු නිසාද? තමන් කරපු කර්ම නිසා. එතකොට මේක කාටවත් පිටින් කියලා දැන් අපිට අහන්න ලැබෙන්නේ මොනවද? මේ අනුන්ගේ කර්ම කියනවා මේ මගේ පිටින් ගියේ. මේ අය නිසායි කියනවා අපිත් මේවට පැටළුනේ. එතකොට අනුන්ගේ පිටින් තියලා බේරෙන්න පුළුවන්. එහෙම බේරෙන්න පුළුවන් කමක් නැහැ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාත. තමන් යම් කර්මයක් කරොත් යහපත් ඒකේ යහපත් විපාක තමාට ලැබෙනවා. තමන් කරන දේ අයහපත් නම් ඒකේ අයහපත් විපාක ලැබෙන්නේ තමාටමයි. අන්න ඒ නිසා කර්මය ගැන නිතර හිතන්න ඕනේ. තමන්ගේ හෘද සාක්ෂියට එකඟ සීලවත් ජීවිතයක් ගත කරන්න. එතකොට මේ ධර්මයේ ප්‍රතිඵලයක් ගන්න නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන්න. ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. සීලවන්ත වෙන්න, නිතර ධර්මයට අනුව විමසන්න, ධර්මානුකූලව ජීවත් වෙන්න. නිතර බුදු ගුණ හිතන්න, ධර්මයේ ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, Taman රකින්න සීලය ගැන සිහි කර කර සීලානුස්සතිය වඩන්න පුළුවන්. Taman තුල තියෙන ත්‍යාග සම්පත්තිය ගැන මෙනෙහි කර කර ත්‍යාගානුස්සතිය වඩන්න පුළුවන්. Taman කැමති දිව්‍ය ලෝකයක හිත පිහිටවලා දේවතානුස්සතිය වඩන්න කියන. හැබැයි එහෙම හිත පිහිටවන්නත් තමා තුල තියෙන කරුණු පහ. සද්ධාව, සිල්වත්කම, ධර්මඥානීය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව තියෙනවා නම් තමන් කැමති දිව්‍ය ලෝකයක් අරමුණු කරලා හිත පිහිටවන්න පුළුවන් කිය. අන්න ඒ නිසා පින්වතුනි මේ මනුස්ස ජීවිතේ අපිට ඊටාම සුළු වෙලාවයි තියෙන්නේ. අද මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු 60 ගානකට අඩු වෙලා තියෙනවා. අද ලංකාවේ කාන්තාවකගේ ආයු අපේක්ෂාව 68ක් විතර. පිරිමියෙක්ගේ 69. අපි නිකන් 70යි කියලා හිතමු. කලාතුරකින් ওই 80ක් 90ක් ඉන්නේ. ඒ හිටියත් ඉන්නේ කොහමද? එක් තැන් වෙලා එක්ක ඕත්පල වෙලා එක්ක ඇඳේ එක්ක රෝද පුටුවක වැඩිපුර ඉන්නේ. කලාතුරකින් තමයි එවැනි ආයුෂක් ඉන්නේ. අද මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 60 ගානට අඩු වෙලා. ඒ නිසා මේ පුංචි කාලය තුල අපේ වාසනාවට අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන රටක ඉපදුනා. ඒ ධර්මය අහන්න ලැබුණා. තාමත් ප්‍රමාද නැහැ. සිහි නුවණ තියෙනවා, කල්පනාව තියෙනවා, වීරිය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදී වෙන්නට ඕන. අප්‍රමාදී වෙන කෙනා තමයි මේ ධර්මයේ ප්‍රතිඵලයක් ලබන්නේ. ඒ නිසා
අපි දන්නේ නැහැ මිය පරලොව ගිය අයට අපි පින් දෙනවා. හැබැයි පින් ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. දැන් ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණයා මේ කාරණේ කියපුවාම බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දැන් අපි පින් දෙනකොට ඒ ඥාතීන් පින් ගන්න බැරි තැනක හිටියොත් පිනට මොකද වෙන්නේ කියලා. එහෙමත් අහනවනේ මිනිස්සුනේ. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය අපි පින් දෙනකොට ඒ දෙන පින ඒ ඥාතියට ගන්න බැරි වුණත් අපේ වර්ග પરම්පරාවල් වල මිය පරලොව ගිය ඥාති මෙපමණයි කියලා කියන්න බෑ කියලා. බිම්බිසාර රජතුමාගේ පින් ගන්න බුද්ධංකුර ගණනාවක්. බුද්ධංකුර 92කට කලින්. එතකොට මේට බුදුවරු ඒ කියන්නේ කල්ප 92කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේටත් පෙර බුදුරජාණන් වහන්සේගේ කාලේ අකුසල් කරලා නිරේට වැටිලා දුක් විඳලා පෙරේත ලෝකයට ආපු പ്രേත කණ්ඩායමක් බලාගෙන හිටියා පින් ගන්න. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ බිම්බිසාර රජතුමා ඒ වේළුවනාරාමේ පූජා කරලා මහා පින්කම් කරලා පින් අනුමෝදන් කරයි කියලා ඒ පින ගන්න බලාගෙන හිටියා. ඒ මුල් කරගෙන තමයි තිරෝකුඩ සූත්‍රය දේශනා කරේ. එතකොට අපිට පේනවා සමහර වෙලාවට අපි දන්නෙත් නැහැ කල්ප ගණන් පෙර නෑදෑකම් ඥාතිකම් තියෙන මේ ප්‍රේතයෝ අමනුෂ්‍යයන්ට මේවා තේරෙනවා. දැන් අපි ජීවත් වෙන්නේ අවුරුදු 60යි 70යි වුණාට අමනුෂ්‍ය ලෝකයේ ආයුෂ අවුරුදු දහස් ගණන් දසදහස් ගණන් සමහරු ලක්ෂ ගණන් പ്രേත ලෝකවල ඉන්න අමනුෂ්‍යයෝයි. ඒ අය බලාගෙන ඉන්නවා මේ ඥාති සම්බන්ධතා මත. දැන් බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ හොයාගෙන ආවේ ආත්ම 5කට කලින් අම්මා කෙනෙක් පින් ඉල්ලගෙන. එතකොට පින් ගන්න බලාගෙන ඉන්න ඥාතීන් ඉන්නවා. අන්න ඒ අය පින් දෙනකොට අනුමෝදන් වෙනවා කියන. ඒ නිසා අපි පින් දෙනකොට එක්කෙනෙක් විතරක් සිහිපත් කරන්න එපා. පින් අනුමෝදන් කරනකොට ඒ අපි දන්න කියන ඥාතීන්ට අමතරව පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් ඥාති පිරිසක් ඉන්නවා නම් ඒ සියලු ඥාති මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා සියලු දෙනාට පොදුවේ පින් දෙන්න. අන්න එතකොට ඒ පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න යමෙක් ඉන්නවා නම් ඒ හැමෝම පින් ගන්නවා. දැන් ඒ අපි එහෙම කරන්නේ ඇයි? මැරිච්ච කෙනෙකුට අපිට අතින් අතට යමක් දෙන්න බෑ. මෙන්න අපි ඇඳුමක් ගත්තා මෙන්න මිය පරලොව ගිය තාත්තටත් සරමක් කමිසයක් කියලා අතින් පූජා කරන්න බෑ. එතකොට අපි බත් පිඟානක කනකොට ඒ මැරිච්ච කෙනාටත් බත් පිඟානක් බෙදලා එහෙම දෙන්න පුළුවන්ද? එහෙම දෙන තැනුත් තියෙනව නේද? දැකලා නැද්ද? පෙරේත කොට්ටක් තියෙන කොච්චර ලැජ්ජාවක්ද බලන්න. සමහර පැතිවල තියෙනවා අනේ මැරිලා දවස් 7 යනකොට දැන් මෙන්න අනේ මේසි කෑවේ දරුවොත් එක්ක මේසිට ඇරලා කෑම ගත්තේ. දැන් වත් එක ඉරෝලකින් එක්ක පැදුරක් කෙලලා ඒකේ බත් ටිකක් තියලා පිඟානට බෙදලා ආසා කරන දේවල් ඔක්කොම තියලා කිසිම ලැජ්ජාවක් නැතුව කෑ ගහනවා. තාත්තී එක්ක අම්මී කියලා කෑ ගහනවා මේ කාලා බන අහලා යන්න ඉන්නෝ කියලා. අහලා නැද්ද? තියනවාද මේ පැතිවලත්? කොහෙන් ආවද මන්ද මේවා? එතකොට බලන්න කොච්චර ලැජ්ජාවක්ද කියලා. ගමටම කියනවා කෑ ගහලා මෙන්න අපේ පවුලේ මැරිච්ච එකා පෙරේතෙක් කියලා. ඒ නිසා සමහර තැන්වල බලපුවාම පේනවා එක්ක සිගරට් එකක් පත්තු කරලා ඒ අයිනකින් තියෙනවා. දැකලා නැද්ද? වීදුරු දෙකක් තියලා තිබ්බොත් බීලා මැරිච්ච කෙනෙක්. කුණු වෙලා මැරිලා තියෙනවා. එකක වතුර අනිකේ බීපු ඒවා. එතකොට ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මැරුණට පස්සේ අපිට අතින් අතට යමක් දෙන්න බෑ. අපිට කරන්න පුළුවන් පිනක් කරලා පින් අනුමෝදන් කිරීම විතරයි. හැබැයි පින් ගන්න පුළුවන් තැනක ඉන්නේ ඊටාම සුළු කොටසක් විතරයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. අපි මැරුණට පස්සේ නම් පින් ගන්න බලාගෙන ඉන්න එපා. පුළුවන් තරම් අප්‍රමාදී වෙන්න මරණ මංචකයේදී ධර්මයේම සිහි කරගෙන ධර්මයේ හිත පිහිටවා ගන්න. ඒ නිසා මේ හැම දිනාටම ධර්මයේම සිහි කරගෙන ධර්මයේම හිත පිහිටවාගෙන ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.